නෙළුම් කුළුණ හදන්න ඇමරිකන් ඩොලර් මිලියන 100ක් 104ක් විතර යනවා. ඔය මුදල වියදම් කරා නම් අපිට සර්පිවිරුත් කර්මාන්ත ශාලාවක් හදන්න තිබුණා. සිංගල් සුපර් ෆොස්ෆේට්වත් අඩු ගානේ හදන්න තිබ්බා. එහෙනම් අපිට පෝර තියෙනවා. එප්පාවල ෆොස්ෆේට් නිදිය ලංකාවේ. ඒක ලෝකේ තියෙන හොඳම ෆොස්ෆේට් නිදිය. මේ විශාල නිදියක් තියාගෙන අපිට ෆොස්ෆේට් පොහොර හදාගන්න බෑ. අධිපතිතුමනි ඔබතුමාට කරයින් යුද්ධ ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි යුද්ධයක් කරන්න සැලසුමක් තියෙනවා. ආණ්ඩුව වැරද්දක් කරනවා නවත්ත ගන්න පුළුවන්. ආණ්ඩුව ලව හරි දෙයක් කරව ගන්න එක එහෙම ලේසි නෑ. මම ඔබට යෝජනා කරොත් මේ ගහ ගැනීම අවුලලා ප්‍රතිඵලය ලබාගෙන එනම කණ්ඩායමක් බලන් ඉන්නවා කියලා ඔබේ මතය මොකක්ද? කෝටා ගෝහම් කියන එක අපි දකින්නේ ක්‍රමවේදය සමාජයට එපා වුණාම එන ගහපන් කියන වගේ JVP එක ගිනි තැබ්බ කියලා මම කියන්නේ නෑ. හැබැයි JVP එක අහිංසක නෑ කියන එක ටිල්වින්ගේ කතාවේ එදා ගොඩක් අය කියනවා මම නම් මේ සැරේ දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට කියලා ඡන්දෙ දෙනා හිටියා. දැන් මට ඇහිලා තියෙනවා අපෝ දෙන්න බෑ කියනවා. ලංකාවේ පවතින විවිධ වෘත්තීන් ඒකාබද්ධ වෙලා හදාගත්තු එක සංගමයක් තිබෙනවා. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥයින් ඇතුළු බොහෝ වෘත්තිකයන් මෙම සංගමයේ සිටිනවා. ඒ සංගමය තමයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියලා කියන්නේ. රටේ අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවකදී හැම වෙලාවෙම වෘත්තිකයන්ගේ ජාතික සංගමය ඊටාම ක්‍රියාකාරී විදිහට මෙම අර්බුදයන් සඳහා මැදිහත් වෙලා තිබෙනවා. ඒවා විසඳීමට කටයුතු කරලා තිබෙනවා. අපි බලමු මේ පවතින වර්තමාන අර්බුදය තුළදී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ කාර්යභාරය කුමක් වේද කියලා. අද සාකච්ඡාවට අපි කැඳවලා තිබෙනවා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අපි අහන්න කැමති කපිලගෙන් කොහොමද දැන් පවතින තත්ත්වය? රටේ මේ පවතින අර්බුදය හමුවේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ලෙස ඔබලා මොන වගේ කාර්යභාරයක්ද මේ වෙලාව ඉටු කරමින් පවතින්නේ? අතරම චූලන් ඉතින් අපි ඔබතුමා මුලදීම කිව්වා වගේ චූලන් ඔයා පැහැදිලිව කිව්වා අපි දිගටම සෑම ප්‍රශ්නයකදීම වගේ රටේ උද්ගත වෙච්ච ජාතික මට්ටමේ අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වශයෙන් මැදිහත් වුණා. ඉතින් මේ මැදිහත් වෙලා අපි දිගටම කටයුතු කරා. ඉතින් මේ මොහොතේ රට අපිට පේනවා ආර්ථික අර්බුදයක මැදි වෙලා බොහොම අසරණ වෙලා තියෙනවා. ඉතින් ඒකම තව බැලුවහම පේනවා ඒ ආර්ථික අර්බුදයෙන් ඉස්සරහට ඇවිල්ලා දේශපාලන අර්බුදයක් අද මතුවලා තියෙනවා. ඉතින් මේ අර්බුද දෙක තමයි ඇත්තටම තියෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට ඉදිරියේදී අපේ අය මේ කලබල වෙලා වැඩ කරන ක්‍රමයක් එක්ක ව්‍යවස්ථා අර්බුදයකට උනත් රට ගෙනියන්න ඉඩ තියෙනවා. මොකද මේ වෙලාවේ අපි මේ දේශපාලන වාතාවරණය සමනය කරගෙන ආර්ථික අර්බුදයට විසඳුම් හොයනව වෙනුවට උවමනාවට වඩා ව්‍යවස්ථාවේ ගැටලු හොය ඒවා නිවැරදි කරන්න හදනවා. හැබැයි සමහර කාරණා තියෙනවා ව්‍යවස්ථාවේ සකස් වෙන්න ඕනේ, හැදෙන්න ඕනේ. ඒවා සමාන්තරව හදාගත්තට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි රටක් විදිහට අපි කල්පනාවේ තියාගන්න ඕනේ මේකේ ආරම්භක ගැටලුව අපිට ඇති වුණේ ආර්ථික අර්බුදය හරහා. ඉතින් ආර්ථික අර්බුදය ඇති වුණේ කොහොමද කියලා හිතනවා නම් අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහටත් වෘත්තිකයෝ විදිහටත් අපි දිගින් දිගටම කතා කරපු කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ රටේ ගෙවුම් ශේෂය එහෙම නැත්නම් අපි ආනයනය කරන ප්‍රමාණයට අපනයනය කරන ප්‍රමාණයේ පරතරය. ඒ කියන්නේ අපි ඇත්තටම සාමාන්‍ය 2019 18 ඒ වගේ වසරවල් ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 21කට කිට්ටුව භාණ්ඩ ලංකාවට ආනයනය කරලා තියෙනවා. හැබැයි අපි අපනයනය කරලා තියෙන්නේ ඩොලර් බිලියන 12කට වගේ ආසන්න ප්‍රමාණයකට. ඒ කියන්නේ බිලියන 8ක 9ක පරතරයක් දිගින් දිගටම මේ රටේ තිබුණා. ඉතින් අපි ඒක දිගින් දිගටම කිව්වා විශේෂයෙන්ම මමත් ලසන්ත වික්‍රමසිංහත් ඔබතුමාටත් මතක ඇති අපි ලිව්වා එට්කා නායක ආක්‍රමණිකයෙක්ද කියලා පොතක්. ඒ පොතේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ ගෙවීම් ශේෂ හිඟේ අනාගතයේ අපිට විශාල අර්බුදයක් වෙනවා. මේක අපි පුරපියෝ ගන්න ඇත්තටම මැද පිරිතික යන අම්මලා එවන මුදලින් මේ සංචාර කර්මාන්තයෙන් ඇඟලුම් කර්මාන්තය එතන කොහොමද ඇතුළත් හැබැයි අර සංචාර කර්මාන්තයෙන් සහ අම්මලා එවන මුදලින් පිට රටේ ඉඳලා ඒ දෙකෙන් තමයි අපි ප්‍රධාන වශයෙන් පියෝ ගන්න. ඉතින් මේ තත්ත්වයට එක්ක අපි දිගින් දිගටම කිව්වා ඒවා කොයි වෙලාවෙ කඩා වැටෙන්න පුළුවන්ද දන්නේ නැහැ කියලා. මොකද අපි
යම් වෙලාවලදී දැක්කා අරාබි වසන්තයේ මේ එනකොටත් අපිට මේකේ තර්ජනීය පෙනුණා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරයේදී සංචාර කර්මාන්තයේ වැඩෙන හැටි පෙනුණා. ඒතකොට අපි මේ වගේ ඒ තරම් ස්ථායී නැති ක්‍රම දෙකකට අපේ ආර්ථිකය හිලව් කරලා බලාගෙන හිටපු එකේ ලොකු වැරද්දක් තියෙනවා. ඇත්තටම රටක් විදිහට අද යම් රට ගැන අවබෝධයක් තියෙන ආර්ථික විශේෂඥයොත් කතා කරනවා අපේ රටේ කර්මාන්ත සම්පූර්ණයෙන් බිඳ වැටිලා කර්මාන්ත කියන දෙයට අපි යම් බරක් දෙන්නේ නැහැ. ඒක ලොකු ගැටලුවක්. ඉතින් මම ඇත්තටම චූලන් මම දැන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වැඩ කරාට මම ඇත්තටම රසායනික හා ක්‍රියාවලිය ඉංජිනේරුවෙක්. ඉතින් ඒක නිසා මට පේනවා මේ රටේ රසායනික ශාස්ත්‍රයට සම්බන්ධ කර්මාන්ත නොමැතිකම නිසා රටේ තියෙන අර්බුද වලට කොයිතරම් දායකත්වයක් තියෙනවද කියන එක. උදාහරණයකට සරල උදාහරණ කිහිපයක් මම චූලන්ට කියන්න. එකක් තමයි අපි අද පෝර ගෙන්න ගන්න බෑ රසායනික පෝර. ඉතින් අපි අද වෙනකොට අපිට පේනවා මේ කාබනික පොහොර කියන කතාවටත් රජය එක වරම යමුනේ රසායනික පොහොර ගෙන්න ගන්න සල්ලි නැති නිසා කියන කතාවකුත් තියෙනවානේ. ඉතින් අපි බැලුවොත් ඇයි අපිට රසායනික පොහොර ලංකාවේ හදාගන්න බැරි? උදාහරණයකට එප්පාවල පොස්පේට් නිදිය ලංකාවේ ඒක ලෝකේ තියෙන හොඳම පොස්පේට් නිදියක්. ඒ කියන්නේ ඒකේ බැරලෝහ ආදී අනිත් අපද්‍රව්‍ය ඉතාම අවම වශයෙන් තියෙනවා. ලෝකෙ එහෙම නිදි හරි අඩුයි. ඉතින් මේ විශාල නිදියක් තියාගෙන අපිට පොස්පේට් පොහොර හදාගන්න බෑ. හරි මම ඔබට බාධා කිරීමක් කරනවා. දැන් අපි වෘත්තිකයෝ විදිහට දැන් ලංකාවේ පවතින ගැටලුවක් තමයි අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේසන් වෘත්තියේ කෙනෙක් නිරත වෙනකොට මේසන් වෘත්තියේ නිරත වෙන කෙනාගේ රාජකාරිය උගන්වන්න වෙලා තියෙන ගෙවල් හිමියට වැඩක් කරනකොට මේක හරියට ඔහොම වෙන්නේ නැහැ මෙහෙම කරන්න ඕන කියලා කියන්න වෙලා තියෙනවා. එතකොට ඒ වගේම වෘත්තීන් ගොඩාක් අපි ගත්තොත් එහෙම රියදුරු වෘත්තිය ගත්තොත් එහෙම රියදුරාගේ වෘත්තීය කටයුතු නිරත වෙනකොට බස් රථයේ හෝ වාහන රථයේ ගමන් කරන අයට සිදු වෙනවා සෑහෙන රියදුරාට බනින්න. කොහොමද බ්‍රේක් ගහන්නේ? කොහොමද ඉස්සරහට යන්නේ? කොහොමද හෝන් ගහන්නේ කියලා කියන්න වෙලා තියෙනවා. ඉතින් මේ හැම ශේෂ්ත්‍රයක්ම අපි ගත්තාම වෘත්තිකයා විදිහට ගත්තාමත් මේ රටේ දියුණුවට වෘත්තිකයාගේ කාර්යභාරය ඉටු වෙලා තිබෙනවද? වෘත්තිකයා මේ කාර්යභාරය ඉටු කරනවද? දැන් ඔබ සඳහන් කරපු විදිහට රසායනික පොහොර ගැටලුව අපිට එනකොට වෘත්තිකයා විසින් මේ රසායනික පොහොර වලට අදාළ රජයට නිර්දේශ ලබා දීලා තිබුණා. අපි මේක ලංකාවේ හදන්න ඕන කියලා. ලංකාවේ ගෙවුම් ශේෂයේ සමතුලිත කිරීම සඳහා වෘත්තිකයා හරි කාර්යභාරයක් ඉටු කරනවද? කොතනද මේ ગેප් එක තියෙන්නේ? ඒ කියන්නේ රජයේ වෘත්තිකයා කියන දේ අහන්නේ නැද්ද? එහෙම නැත්නම් වෘත්තිකයා රජයට දැනෙන්න කියලා දෙන්නේ නැද්ද? මොකක්ද මේ පවතින ගැටලුව? ඇත්තටම චූලන් අපි මේ රජයට මේ කරුණු දැනුවත් කරලා තියෙනවා. ඇත්තටම මම පොතක් ලිව්වා කාලයකට කලින් මැදමාවත කියලා. ඒ පොතේදී මම මේ පොත ඇත්තටම මේ හිටපු ජනාධිපතිතුමාට මේ ජනාධිපතිතුමාට නෙමෙයි හිටපු ජනාධිපතිතුමාටත් පිළිගන්නවා. හැබැයි මේ රටේ ඒ වගේ අදහස් ක්‍රියාත්මක වෙන්නේ රජය පැත්තෙන්. හැබැයි මේක රජය පැත්තෙන් ක්‍රියාත්මක විය යුතුම කියන්න බෑ. මේක ව්‍යවසායකයෝ විදිහටත් කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ තියෙන එක ප්‍රධාන ගැටලුවක් තමයි අපේ රටේ වෘත්තිකයාගේ ව්‍යවසායකත්ව දැනුම හෝ ඒ සඳහා යොමු වෙන ස්වරූපය මදි. ඒ කියන්නේ අපි ඒකට මේ රට හදලා නැහැ. මේ අධ්‍යාපන ක්‍රමයේ අපිව තල්ලු කරලා නැහැ ව්‍යවසායකත්වයට යන්න කියන එක. ඉතින් ඒ කාරණා හැදෙන්න ඕන එක පැත්තකින්. ඊළඟ පැත්තෙන් චූලන් ඔයා අර කිව්වා මේ අපි රියදුරාටත් අපි යන්න ඕන විදිය කියලා දෙන්න ඕනේ කියලා. ඒ ඇවිල්ලා වෘත්තිකභාවය නැතිකම. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් නෑ. ඒ කියන්නේ අපි යම් වෘත්තියක නියලුණාට ඒකේ වෘත්තිකභාවය ඇතුව නියලනවා නම් තමයි ඔයා කියන ප්‍රශ්න නැති වෙන්නේ. ඒකට ඒ වෘත්තිකභාවය මොකද්ද? අපි හිතන්නේ නරක ඉංජිනේරුවෝ දොස්තරලා ඒගොල්ලෝ විතරයි වෘත්තිකයෝ කියලා නෑ. රියදුරාගේ පවා වෘත්තිකභාවයකින් යුතුව රියදුරුකම කරන්න පුළුවන්. අනිත් ඕනෑම රැකියාවකේ වෘත්තිකභාවය කියන එක ඒක තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රොෆෙෂනලිසම් කියන එක ඒක තියෙන්න ඕන. ඒක නැතිකම එක ගැටලුවක්. ඉතින් අනිත් පැත්තෙන් රජය කොයි දේවල් කිව්වත් රජය ගමන් කරන්නේ වැරදි අතරමනේ. උදාහරණයකට අර මම කියන්න ගත්ත උදාහරණයේදී මම නෙළුම් කුළුණ හදන්න ඩොලර් මිලියන 100කට 104ක් විතර යනවා. ඔය මුදල වියදම් කරා නම් අපිට ලංකාවේ සර්පිවිරුත් කර්මාන්ත ශාලාවක් හදන්න තිබුණා. ඒ වගේම තිබුණු පෙට්‍රෝලියම් කර්මාන්ත ශාලාවෙන් අපිට අවශ්‍ය සල්ප ප්‍රමාණයකුත් අරගෙන එහෙම නැත්නම් ඒවත් දිනු කරගෙන මොකද රුපියල් ඩොලර් මිලියන සමාවෙන්න ඇමරිකන් ඩොලර් මිලියන 100ක් කියන්නේ නෑ ওই වැඩේට. ඇත්තටම ඊට වඩා ඒ කියන්නේ 3 එකකින් විතර අපිට හොඳ සල්පිවිරුත් කර්මාන්ත ශාලාවක් හදලා
සිංගල් සුපර් ෆොස්ෆේට්වත් අඩු ගානේ හදන්න තිබ්බා. එහෙනම් අපිට පෝර තියෙනවාද? ඒ වගේම අනිත් පෝර જાතිත් ලංකාවේ හදන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තියෙන හොඳම ක්වාට්ස් එහෙම නැත්නම් සිලිකන්. එහෙමනම් අපිට සිලිකන් වල ඉඳලා පටන් අරගෙන ඕකේ මැද ඉඳලා හරි අඩු ගානේ ඒ ක්‍රමවේදය හදන අපිට සූර්ය බල පැනල් හදන්න තිබුණා. يعني නැත්නම් සූර්ය කෝෂ. ඉතින් මේ වගේ දේවල් තිබ්බනම් ඇත්තටම බලශක්තිය අර්බුදේ නැහැ. ඉතින් අදටත් මේව කරන්න පුළුවන්. ඉතින් අද තියෙන එකම ගැටලුව අපිට මේ ප්‍රාග්ධනිය යොදවා ගැනීමේ ගැටලුවක් තියෙනවා. අද අපි අන්තිමටම ණය වෙලා සංචිත ඉවර කරගෙන ඒ තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගැටලුව ඔබතුමා ප්‍රකාශ කරන විදිහට අපිට මේ වගේ දේවල් වෘත්තිකයන්ට කරන්න පුළුවන් නම් වෘත්තිකයන්ට රජයට උපදෙස් දෙන්න පුළුවන් නම් එකක් තමයි එක්කෝ වෘත්තිකයෝ මේ වෙනකොට මේවා රජයට ඉදිරිපත් කරලා නැහැ කියන කාරණා පළවෙනි දේ. දෙක තමයි ඉදිරිපත් කරපු දේ රජය විසින් පිළි අරගෙන ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක. ඒතර මම ඔබට මෙහෙම කිව්වොත් දැන් පහුගිය කාලේ මට මතකයි සිංගප්පූරු වෙළඳ කිවිසුම ක්‍රියාත්මක වෙන්න එනකොට MCC ක්‍රියාත්මක වෙනකොට වෘත්තිකයන්ගේ ජාතක පෙරමුණ විදිහට ඉතා දැඩි ලෙස මේකට විරුද්ධව නැගී සිටියා. ලංකාවට ලොකු හානියක් වෙනවා කියන එක. ඒත් එක්කම රට තුළ චෝදනාවක් එන්න ගත්තා. යහපාලන ආණ්ඩුවෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව පැමිණියාට පස්සේ වෘත්තයන්ගේ ජාතික පෙරමුණ නිහඬ වුණා කියලා. පවතින ගිවිසුම් වලට කටයුතු වලට අදාළව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරා කියන චෝදනාවක් සමාජය තුළ තියෙනවා. ඔබ එහෙම නිහඬ වුණාද? වෘත්තිකයෝ විදිහට ඔබ වෘත්තිකයන්ගේ කාර්යභාරයට එහා ගිය දේශපාලන කාර්යභාරයකට යොමු වුණාද? මේ කටයුත්තෙන් ඔබ ඈත් වුණාද? එහෙම චෝදනාවක් වෘත්තිකයන්ගේ ජාතකමන සභාපතිවරයා විසින් මම ඔබෙන් අහනවා. මොකද්ද මේ මිනිස්සු හිතන දේ සහ ඔබට කියන්න තියෙන දේ? ඒකෙදි චූලන් අපි අර පළවෙනි කාරණාවෙත්ම පටන් ගන්න ඕනේ. මොකද අපි එක්තරා කාලයක පැවති රජය, ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව කියලා අපි කියන්නේ, ඒ ආණ්ඩුවට අපි යම් විදිහකට මේ ගිවිසුම් ගත වෙනවා නම් අපි කෙරෙන්න ඕනේ දේවල් මේවා. රටේ ජාතික ප්‍රතිපත්තිය හැදෙන්න ඕනේ, රටේ නීතිමය රාමුව හැදෙන්න ඕනේ. ඒ වගේම එදා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ හැදිලා තිබුණේ නැහැ. හැබැයි විවිධ වෘත්තීය සංවිධාන වශයෙන් අපි එතකොට තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදිකේ සංසදීය වශයෙන් වෙනත් වෘත්තීයන් ඉංජිනේරුවෝ සහ වෛද්‍යවරු ආදී පිරිස් ගෘහ නිර්මාණ ශිල්පීන් මේ අය සම්බන්ධ වෙවි අපි පෙන්වා දෙන්න හැදුවා මුලදී මේක තමයි පාර කියන එක. හැබැයි අපිට පස්සේ තේරුණා ඒ ආණ්ඩුව යන්නේ වැරදි පාරේ කියලා. එතකොට ඒ තේරුණු වෙලාවෙ ඉඳලා තමයි චූලන් අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට එකතු වෙලා අපි ඒකට විරුද්ධව වැඩ කරන්න ගත්තේ. එතකොට ඒ වගේම තමයි එතකොට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඒ ආණ්ඩුවේදී ආරම්භ වුණේ වුන් වැරදි පාරේ යනවා කියලා දැක්කට පස්සේ. එතකොට ඊට කලින් ටික ඕගොල්ලෝ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට අපේ කාර්යභාරය ඉෂ්ට කරනවා දැක්කේ නෑ. අපි වෙන තනි පුද්ගලයෝ හෝ තනි සංවිධාන වශයෙන් තමයි මේ ගමන එදා ගියේ. ඊට පස්සේ අපි දැන් මේ අලුත් ආණ්ඩුවපත් වුණාට පස්සේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වශයෙන් එකතු වෙලා හිටියා. හැබැයි අපි ඒ වෙලාවේදී යම් කාරණාවලදී රජයට නිවැරදි මාවත පෙන්වන්න උත්සාහ කරා. සහ අපි ඔවුන් සමග එකතු වෙලා හෝ ඒ කියන්නේ අපි එක්තරා මොහොතක රටේ ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටේ වෙළඳ ප්‍රතිපත්තියක් හදාගන්න මැදිහත් වෙන තැනට අපි කටයුතු කරා. මමත් ඒ කමිටුවේ සමාජිකයෙක් වෙලා කටයුතු කරා. නමුත් ඒක යන විදිහත් රට යන විදිහත් වැරදි නිසා මම මේ එතනින් ඉල්ලාස් වුණා එක්තරා මොහොතකදී යම් කාරණා හින්දා. හැබැයි අපි මේ උත්සාහයන් දරුවා ඒක කලින් ආණ්ඩුව තියදීත් දරුවා මේ ආණ්ඩුව තියදීත් දරුවා. හැබැයි මේ ආණ්ඩුව කරපු හැම වැරද්දකදීම අපි ඉදිරියට ඇවිල්ලා කතා කරා. උදාහරණයකට අපි ගත්තොත් එහෙම මිලින්ද මොරගොඩ මහත්මයා පත් කිරීම අපි ඒක අදටත් ඒක වැරදි කියලා දකිනවා. ඒ කාරණා රාශියක් ඇතුව අපි මේ වාර්තාවල් පවා උසස් තනතුරු සඳහා තියෙන කමිටු එක පාර්ලිමේන්තුවේ ඒකට අපි බාර දුන්නා. ඒ ගැන කතා කරා. එතනින් එහාට ගියාම නැගෙනහිර ජටිය වෙලාවේදී ඒ වගේ මේ සිද්ධිවලදී අපි බොහොම ඉදිරියට ඇවිල්ලා ඒවට එරෙහිව කටයුතු කරා. හැබැයි යම් වෙලාවලදී රජයත් එක්ක කටයුතු කරලා අපි යම් තැනකට හරි තැනකට ගේන්න කියලා උත්සාහ කරපු කාලයක් තිබුණා. ඉතින් අපි දිගින් දිගටම පේනකොට මේ රජයත් වැරදි පාරේ යන්නේ. මේ රජයේ අපි නඩු දැම්ම කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය තනතුරු සංඛ්‍යාව වැඩි කියන එකට. ඉතින් මේ වගේ දිගින් දිගටම මේගොල්ලෝ වැරදි කරනවා කියලා පේනකොට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්තට ක්‍රමයෙන් තල්ලු වෙලා අපි රජයට විරුද්ධව වැඩ කරන පාර්ශවයක් බවට පත් වුණා. ඉතින් තව එක කාරණාවක් කියන්න ඕනේ. ගිය රජයේ කාලේ ඇත්තටම මේ කොවිඩ් වසංගතය තිබුණේ නැහැ. එතකොට අපි ඒ වෙලාවේ අපි පාරේ සටන් කරන්න, පාරේ උද්ඝෝෂණ කරන්න
වැඩිපුර පෙළඹුණා. මේ රජයේ මුල කාලෙදී අපි යම් ප්‍රමාණයකට අඩුවෙන් තමයි මේවා සඳහා යොමු වුණේ. නැගෙනහිර ජැටිය වෙලාවේ ඇත්තටම අපි ඒක කරා. හැබැයි යම් වැරදිවලදී යම් අවස්ථාවලදී අපි පළවෙනි ක්‍රමයේ වශයෙන් කවදාවත් මේ උද්ඝෝෂණයක් පිකට් එකක් ඒව එකක් තේරුවේ නැහැ. මොකද අපි රටේ තියෙන අනිත් ප්‍රශ්න ගැන හිතන්න ඕනේ. ඒතකොට අපි මේ වෙලාවේදී අපි යම් ආකාරයකින් රජය දැනුවත් කරා, වාර්තාවක් ඉදිරිපත් කරා, නඩු දැම්මා. ඒ වගේ දේවල් කරගෙන ඇවිල්ලා තමයි අපි මේ විරෝධය සහ හරිපාරට ගන්න එක කරන්න උත්සාහ කරේ. ඉතින් ඒකත් සමහරලාට කාට හරි චූලන් කියපු කාරණා වගේ පේන්න පුළුවන්. ඒ කාලේ සෑහෙන උද්ඝෝෂණ කරපු මිනිස්සු ඉන්දියන් මහකොමසාරිස්ට ලියුම් අරගෙන ඒ ගිය මිනිස්සු ඇයි අද ලොකු පිකට් කරන්නේ නැත්තේ කියන කලේ නැත්තේ අර කොවිඩ් වකවානු ඇතුළේ. ඒක පැහැදිලි ඒ වෙලාවේ අවබෝධයක් තියෙන වෘත්තිකය විදිහට අපිට එතනට රට තල්ලු කරන්නත් බෑ. ඉතින් ඒ හැම පැත්තක්ම බලාගෙන ගියා. හැබැයි මේ වෙනකොට නම් අපි රජයට බොහොම තදින් තරවටු කරන තැනක තමයි ඉන්නේ. මොකද අපිට පැහැදිලිව පේනවා මේ රජයත් එකම පාරක තමයි රට අරගෙන ආවේ කියන එක. හොඳයි. දැන් අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මම කලින් සඳහන් කරමු ප්‍රශ්නෙටම සම්බන්ධයි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පහුගිය කාලය තුල ඊටාම ක්‍රියාකාරී සහ රජය විසින් කරන කටයුත්තකද ඊටාම දැඩි ලෙස රටට හොඳ නැහැ කියලා ඔබ තීරණය කරපු විටක නැගී සිටියා. එතනින් පසු මේ වන විට වෙනම තරුණ කණ්ඩායමක් එකතු වෙලා ගෝල් පේස් එක මුල් කරගෙන පටන් ගත්ත ගෝඨාගෝගම කියන සංකල්පය. එතකොට මේක නිර්පාක්ෂික අරගලයක් විදිහට යනකොට ඔබ වෘත්තිකයෝ විදිහට මම දැක්කා ඔබත් යම්කිසි මට්ටමකින් මෙහෙට සම්බන්ධ වෙනවා. මේ අරගලයේ යම්කිසි කාර්යභාරයකට යම්කිසි කොටසකින් සම්බන්ධ වුණා. ඔබගේ මතය මොකක්ද මේ සම්බන්ධයෙන්? ඔබ හිතන්නේ ගෝඨාගෝගම ප්‍රමුඛ මේ ජනපද ආරම්භ කිරීම තුළ රට තුළ යම්කිසි වෙනසක් සිදු වුණා මේ වෙනකොට. ඒක ඕනම කෙනෙක් පිළිගන්නවා. ආරම්භය එතනින් සිදු වුණා. දැන් යනවා. එතකොට යම්කිසි දේශපාලන බලවේගයක් මේක පිටුපස්සේ ඉන්නවද? එහෙම නැත්නම් මේ සියලුම දේශපාලන බලවේග වෘත්තීය සමිති මේ සියලු දේවල් වලින් තරුණ කණ්ඩායම බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉටු වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ වෙනම ගොඩනැගීමක් කරගත්තද? ඔබට හිතෙන්නේ නැද්ද අනාගතේ මේ ගෝඨාගෝගම ප්‍රමුඛ කණ්ඩායම වෙනම දේශපාලන පක්ෂයක් විදිහට තරුණ දේශපාලන පක්ෂයක් විදිහට ඉදිරිපත් වෙලා මේ රට තුළ යම්කිසි බලයක් ගොඩනගා ගනී කියලා. ඒතකොට වෘත්තිකයෝ විදිහට ඔබ හැමදාම සිදු කළේ විවේචනය කිරීම පමණක්ද? එහෙම නැත්නම් ඊට එහා ගිය ධනාත්මක පැත්තක එහෙම නැත්නම් මේ රටේ පාලනය අතට ගන්න එහෙම නැත්නම් මේ රටට හොඳ පාලනයක් අරන් දෙන්න දැන් අපි දැක්ක පහුගිය කාලය තුල වෘත්තිකයෝ විදිහට පාර්ලිමේන්තුවට යම්කිසි කණ්ඩායමක් ආවා. ඒගොල්ලන්ට මේක කරගන්න පුළුවන් වුණාද? එහෙම කරගන්න බැරි වුණා නම් ඒකට හේතුව මොකක්ද? මේ සිස්ටම් එකට වෘත්තිකයෝන්ට ගැලපෙන්නේ නැද්ද? මේ පවතින ක්‍රමය මේ පවතින දේශපාලන රාමුව තුළ වෘත්තිකයට ඇවිල්ලා වැඩ කරන්න බැරිද? ඒතර වෘත්තිකයන් හැමදාම සිදුවෙන්නේ විවේචනය කරන්න විතරද? එහෙම නැත්නම් චෝදනා කරන්න විතරද? වෘත්තිකයෝ විදිහට ඔබට මොකක්ද කරන්න පුළුවන්? ඔබගේ කාර්යභාරය මේ රටේ දියුණුවට මේ ගෙවුන් ශේෂය හරි ආර්ථික අර්බුදය හරි ඉන්ධන නැහැ ස්වයං රැකියාව තුලින් කටයුතු කරපු මිනිස්සු බිඳ වැටලා කර්මාන්ත බිඳ වැටලා වෘත්තිකයෝ විදිහට ඔබට මොකද්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන්? මම බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙනවා වෘත්තිකයන්ගෙන් මේ රටේ දියුණුව සඳහා සක්‍රීය දායකත්වය ඔබ විසින් ඉගෙනගත්තු ඒ විශේෂ ශාස්ත්‍රය දැන් ඔබ රසායනික ඉංජිනේරුවෙක් විදිහට මොකද්ද මේ රසායනික ඉංජිනේරුවරයාට මේ රටේ දියුණුව වෙනුවෙන් කරන්න පුළුවන්? එහෙම කරන්න පුළුවන්කම තියෙනවා නම් මොකද්ද ඒකට තියෙන බාධාව? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔචුලන් මම වාගේ ඔය විග ප්‍රශ්නේ අන්තිම කෙලවරෙන් මම පටන් ගන්නම්. මොකද්ද තියෙන බාධාව? බාධාව ඇවිල්ලා මේ සුදුසු පුද්ගලයෝ සුදුසු තැන්වල නැති එක. ඒකට අපේ ඔය චූලන් කියපු වෘත්තිකයෝ විදිහට හෝ අර තරුණයෝ විදිහට හෝ නව දේශපාලන ප්‍රවාහයක් ඇති විය යුතුයි කියන මතය වුණත් ඔය චූලන් කතා කරන්නේ මේක චූලන් විතරක් නෙමෙයි මේ සමාජයේ තියෙන මතය. ඒක කතා කරන්නේ මේ සුදුසු පුද්ගලයෝ සුදුසු තැන්වල නැති නිසා. ඒක කරගන්නනේ අපි උත්සාහය. එතකොට මේ තියෙන පද්ධතිය ඇතුලේ තියෙන වැරදි කීපයක් සහ මේ ක්‍රමවේදය තුල සිද්ධ වෙන යම් ක්‍රියාවලි නිසා තමයි එන්නේ නැත්තේ සුදුසු පුද්ගල සුදුසු තැන්වලට. ඉතින් අපි ඒව හරියට අඳුර ගන්න ඕනේ. එතකොට පළවෙනි දේ මම හිතන්නේ අපිට දැන් මේ පද්ධතිය වුණා විදියට වෙනස් කරගන්නත් එකපාරට බෑ. ජනතාව දැනුවත් කරන්න ඕනේ මේ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. මෙතන තියෙන වංචාව දූෂණය මේ එකක්වත් නෙමෙයි ප්‍රශ්නේ. මොකද ඒක ප්‍රශ්න තමයි. හැබැයි සියල්ලම වෙන්නේ සුදුසු පුද්ගල සුදුසු තැන්වල නැති නිසා. අපි පත් කරගන්නේම මොන හරි කළා හොරෙක්ව. එහෙම නැත්නම් ඒගොල්ලෝ පත් කරන්නේ
හොරෙක්. ඔය කාරණා දෙකනේ වෙන්නේ. ඉතින් එතකොටනේ හොරකම දූෂණය ඇති වෙන්නේ. සහ ලංකාවේ ඊළඟට අපි යෝජනා දුන්නට සුදුසු පුද්ගලයා සුදුසු තැන්වල නැතුව මොකද චූල දන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරනවා නම් කවුරු හරි ව්‍යවසායකයෙක් නම් ඔහු ඒ වෙලාවට ගන්න තීරණ මත තමයි ව්‍යවසායකයා නැත්නම් ආයතනයක් දියුණු වෙන්නේ. එහෙම නැතුව කාට හරි ව්‍යවසායකයෙක්ට මං ගිහිල්ලා කිව්වොත් ඔයා මෙන්න මේ ටික කරාම හරි කියලා කවදාවත් එයාට ඒක කරන්න බෑ. හරිද? ඒක බලාගෙන එයාට ඒක කරන්න බෑ. මොකද ඒ තැන්වලදී ගන්න තීරණ මත තමයි ඕනෑම වැඩපිළිවෙලක් සාර්ථක වීම අසාර්ථක වීම තීරණය වෙන්නේ. ඉතින් රටකට එහෙනම් කොයි වගේද? රටකට වෘත්තිකයෝ විදියට එහෙම නැත්නම් විද්වතුන් විදියට විවිධ පාර්ශ්වයන් විවිධ යෝජනා අදත් ගේනවා. මේ කලබලෙ මැද්දෙත් ගේනවා. හැබැයි මේ යෝජනා කවදාවත් සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. ඒ අර මම කියපු එකම කාරණාව නැතුව. ඒ කියන්නේ සුදුසු පුද්ගලයෝ සුදුසු තැන්වල නැතුව. ඒකට තමයි අපි වැඩ කරන්න ඕනේ මගේ දැක්මේ හැටියට. ඉතින් තව චූලන් අහපු තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ ගෝල් ෆේස් එකේ ඉන්න දරුවෝ තරුණයෝ යම් දේශපාලන ප්‍රවාහයකට එකතු වෙලා ඇයිද කියලා නේ. පැහැදිලිව පේනවා ගෝල් ෆේස් එකේ තියෙන විවිධ මත රාශියක්. අපි ඔවුන් සමග විවිධ සාකච්ඡා පවත්වලා තිනවා, කතා බහ කරලා තිනවා ඒ පාර්ශවයන් සමග යම් පාර්ශවයන් සමග. එතන මත රාශියක් තමයි තියෙන්නේ. මේ මත රාශියම එක සටන් පාඨයකට එකතු වෙලා කතා කරන පටු සටන් පාඨයක්. ඒ කියන්නේ පටු කියන්නේ ඒක තද සටන් පාඨයක්. ඒ කියන්නේ ගෝටා ගෝහොම් කියන එක. ඒ තද සටන් පාඨයක්. හැබැයි ඒක බොහොම පටු. ඒ කියන්නේ ලොකු දර්ශනයක් තියෙන සටන් පාඨයක් නෙමෙයි. කෙනෙක්ව ඉවත් කළ යුතුයි කියන්නේ. ඒක අපි ඒක හරිද වැරදිද කියලා හොයන එක වැරදි. ඒකයි වෘත්තිකයෝ විදියට අපි එතනට සම්බන්ධ වෙලා සහ යම් ආකාරයක ඒකට සමාන්තරව වුන් සමගම කියන්නේ බෑ. ඒකට සමාන්තරව යම් අරගලයක් සඳහා අපි කටයුතු කරේ. මොකද මේ කෝටා ගෝහොම් කියන එක අපි දකින්නේ යමක් මේ සමාජයට එපා වුණා, මේ තියෙන ක්‍රමවේදය සමාජයට එපා වුණාම මේ එන ගහපන් කියන වගේ ඒ වගේ සටන් පාඨයක් තමයි මේක. ඒ කියන්නේ මේ අපි දැන් ඒ අයට කවුරු හරි සටන් පාඨයේ විදිහට මුන්ට එන ගහපන් කියන එක දුන්නා නම් ඒ මිනිස්සු ඒක අරන් එනවා. හරි. ඒතර ගෝටා ගෝහොම් කියන්නේ එන්නේ වගේ ඒ වෙලාවේ උන්ට ලැබුණු සටන් පාඨය. ඒකෙදි මම කියන්නේ ගෝට යන්න ඕනේද නැද්ද? ඒ තර්කේ නෙමෙයි මම කියන්නේ මේ සටන් පාඨය ඒ ස්වરૂපය අපි තේරුම් ගන්න ඕනේ. මේ තියෙන ක්‍රමවේදය පිළිබඳ කලකිරීම මත විවිධ පාර්ශවයන් එකට එකතු වෙලා ඔවුන්ගේ අරමුණු එක එක විදිහ වෙන්න පුළුවන්. සමහර අය යම් පටු අරමුණු වලින් එකතු වෙලා ඉන්න වෙන්න පුළුවන්. සමහර අය එතනට එන අය අවංකව එයා දකින මේ වරද දැකලා එන අය වෙන්න පුළුවන්. හැබැයි මේ සියලු දෙනා එකතු වෙලා කටයුතු කළේ යම් පීඩනයක් රටට ගේන්න මේ එන ගහපන් කියන වගේ දෙයක් තමයි අපි දකින විදිහට. ඉතින් ඒක නිසා ඒකට සමාන්තරව අපි කටයුතු කළ යුතු වන්නේ මේ තියෙන සමාජ පීඩන ඉවත් කරගත්තේ නැත්තම් එතනින් එහාට ගිහිල්ලා ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ආර්ථිකය තව තවත් කඩාවැටෙන එක වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අර මතුවෙලා අද මතුවෙලා තියෙන වගේ දේශපාලන අර්බුද වෙන්න පුළුවන්. මේව නවත්ත ගන්න නම් අපි ඉක්මන් කරලා මේ තියෙන වැරදි ක්‍රමවේදය සකස් කරගන්න ඕනේ. ඒක අපිට අපි කලින් උත්සාහ කළා රජයේ පැත්තට සම්බන්ධ වෙලා වුන් සමග යම් සාකච්ඡාවක් ඇතුව කරන්න. ඉතින් කොහොමද එහෙම කරන්නේ නැත්තම් ඉතින් අපිට අනිවාර්යෙන් ඊට විරුද්ධ පැත්තේ ඉඳලා බල කරලා මේක කරවන්න වෙනවා. ඉතින් මේ කාරණා දෙක තමයි අපිට තෝරගන්න ඉතුරුලා තිබුණේ මේ වෙලාවේ. ඔව් එතකොට දැන් අපි දන්නවා මැයි මාසේ 9 වෙනිදා ලංකාව වෙනස් කරපු දිනයක්. කියන්නේ ලංකාවේ යම්කිසි වෙනස් සිදුවීමක් වර්තමානයේ සමාජයේ වර්තමානයේ ජීවත් වෙන මිනිසුන්ට අතීතේ මතක් කරපු දිනයක් වුණා. මොකද අපි දන්නවා ගෝල් ෆේස් සාමකාමීව පැවතිච්ච අරගලයකට වුන් ඇත්තට මේ වෙලාවේ ඊටාම දැඩි ලෙස කාටවත් ගහගෙන එකම දේ කිව්වේ අර ඔබතුමා කිව්වා වගේ එන ගහපන් වගේ සටන් පාඨයක් කීකේ හිටියා ගෝටා ගෝ හෝම් කියලා. ඒ සටන් පාඨයේ පවතින තැනට දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. අර පරණ කියමනක් තියෙනවා ප්‍රහාරය අමානුෂික නම් ප්‍රතිප්‍රහාරයේ සදාචාරයේ සම්බන්ධයෙන් හොයන්න එපා කියලා. ඒ වගේ ඒ කියමන මතක් කරනවා වගේ දෙවනි පාර සිදුවෙච්ච ප්‍රහාරය ඊටාම අමානුෂික ප්‍රහාරයක් සිද්ධ වෙනවා ප්‍රතිප්‍රහාරය තුලදී. එතන ඉන්න මිනිසුන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ වගේම රට පුරා රැල්ලක් විදිහට මුළු සම්පූර්ණ ගෙවල් ගිනි තැබීම්, දේශපාලඥයන්ගේ ගෙවල්, බස් රථ, ඒ වගේම ඝාතන කීපයක් සිදු වුණා. දැන් මේ ජාලය තුල වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට ඔබලාගේ මතය කුමක්ද? මේ සිදුවෙච්ච ජාලය මේ
සිදුවෙච්ච ක්‍රියාවලියම යම් කිසි සැලසුම් සහගත දෙයක්ද එහෙම නැත්නම් අහඹුව සිදුවෙච්ච දෙයක්ද මේකට කවුද වග කියන්න ඕනේ මේ සිද්ධියට එහෙම නැත්නම් මේක මේ අපි මම ඔබට මෙහෙමත් කියනවා දැන් අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට දැන් මේ ඇතුලේ ගහ ගන්නවා මේ ගහ ගැනීම තුල මම ඔබට යෝජනා කරොත් මේ විදිහට මේ ගහ ගැනීම අවුලලා මේකේ ප්‍රතිඵලය ලබාගෙන වෙනම කණ්ඩායමක් බලන් ඉන්නවා කියලා ඔබේ මතය මොකක්ද? චූලන් මෙහෙමයි. අපි දන්නවා අතීතයේ ඉඳලා ලංකාවෙන් පිට කණ්ඩායම්, ලංකාවේ ඇතුලේ කණ්ඩායම්. ඒ කියන්නේ විවිධ අන්තවාදී මේ වගේ පිරිස් රාශියක් ඉන්නවා ලංකාවට යම් යම් අතවර කරන්න ගියම බලාගෙන. හරිද? ඉතින් එහෙම පිරිස් ඉන්නකොට අපිට හිතන්න බෑ මේ වගේ අරගලයක් මැද්දේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේ කරන්න හදන එකක් නැහැ කියලා. එතකොට ඒක පිළිබඳ තර්කයක් නැහැ. ඒක අපි එහෙම නැහැ කියනවා නම් අපි අන්තිම අන්දයි. හැබැයි එහෙම කියලා මේ ආණ්ඩුව යන පාර වැරදි වෙනකොට මිනිස්සුන්ට විරෝධයක් දක්වන්න අයිතියක් නැති වෙන්නෙත් නැහැ. එතකොට විවිධ අවස්ථාවාදී නවුන්ගේ අවස්ථාවාදී උපක්‍රම පාවිච්චි කරන්න උත්සාහ කරනකොට ඒකට විරුද්ධව ඇතුළෙම එන්නතගේ අරගලේ ඇතුළෙම කවුරු හරි ඒක සමනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඒ අවස්ථාවාදීන්ගේ බිහිවීම මොකද අපිට පැහැදිලිව පේනවා රජය ඇතුළෙත් අවස්ථාවාදීන් ඉන්නවා අරගලේ ඇතුළෙත් අවස්ථාවාදීන් ඉන්නවා. මේක ඒ අවස්ථාවාදීන් දෙපැත්තෙම ඉන්නවා. ඉතින් ඒ தત્ත්වයේ උඩ අපිට මේ අවස්ථාවාදීන් පිට මේ දේ වෙනවා කියලා කියන්න බෑ. හැබැයි මෙතනදී අපි පැහැදිලිව දැක්ක ඊට වඩා මතු පිටින් දැක්ක කාරණා තියෙනවා. එකක් අපේ දේශපාලනඥයා බොහොම අතීතයේ ඉන්නේ. ඒ කියන්නේ මේ අය ඒක තමයි මේ ඔය කෝටා ගොහොම් ගමට ගිහිල්ලා ගහලා ඒක ඉවර කරන්න පුළුවන් කියලා හිතාගෙන එළියට බෑලා ගහන්න ගත්තේ. ඉතින් මේ සියලුම කලබල ඇතුනේ එතනින්නේ. එතකොට මේ දේ කරන්නෙම ඒගොල්ලෝ ඉන්නේ බොහොම මේ යල්පැන ගිය දේශපාලන චින්තනයක. මේ ළමයි ඉල්ලන්නේ ඒක නෙමෙයි. ළමයි ඉල්ලුව එක නෙමෙයි. ඒ වගේම මේ ගෙවල් ගෙන දීපු අයත් ඉන්නවනේ. ඒගොල්ලොත් ඉන්නේ මං කියන්නේ යල්පැන ගිය චින්තනය. මොකද මීට අවුරුදු ගානකට කලින් ඉඳලා ඔය දීපල ගිනි තියෙන ඔය සමාජ ක්‍රමෙ තිබුණා. හැබැයි මේ අරගලයේ අවංකව කරපු පිරිස් මං විශ්වාස කරන ඔය විදිය නෙමෙයි. ඔය මතේ නෙමෙයි ඉන්නේ. ඒ මත සියල්ලම මේ අර පරණ දේශපාලන මතිමතාන්තර දලාගත් විවිධ පිරිස්වල වමනාවන් මත ඒ මතේ අද මේ වෙනකොට එක්තරා විදිහකට යට වෙලා අර දෙගොල්ලන්ගේ ඒගොල්ලෝ දෙපැත්තට පෙතිලා ඒගොල්ලන්ගේ ප්‍රචණ්ඩත්වයේ උඩ අර අවංකව අරගලය කරපු මිනිස්සු ගේ මතේ යට කරලා තියෙනවා. මේ කුණු දේශපාලනය නිසා. ඉතින් අපි ජනතාව විදියට වෘත්තිකයෝ විදියට නැවත අපි හොයාගන්න ඕනේ කොහොමද අපේ විරෝධය මේ ප්‍රචණ්ඩත්වයට නොයා හැබැයි හරි තැනක මීට වඩා හොඳ තැනක. මොකද දැන් අර හෙන ගහපන් කියන වගේ එක නෙමෙයි වෘත්තිකයෝ විදියට අපි මැදිහත් වෙන්න අපේ වගකීමක් තියෙනවා. මෙන්න මේ වගේ හරි පාරක රට අද ගෙනියන්න ඕනේ ඔයගොල්ලෝ. අපි දැන් ඔයගොල්ලෝ කලින් අපි කිව්වනේ අපි කියපු යෝජනා අපි ගේන්න හදන යෝජනා ඔයගොල්ලෝ බාරගත්තේ නැහැ කියන එක. එහෙම නැත්නම් මෙතන සුදුසු පුද්ගලයෝ නැහැ කියන එක. ඒ සුදුසු පුද්ගලයෝ නැති තැන්වලදී අපි කතා කරන්න ඕනේ ඒවට සුදුසු පුද්ගලයෝ දාන්න. තදින් කියන්න ඕනේ. සමාජගත කරන්න ඕනේ. මොකද සමාජය ලැහැස්ති විරුද්ධ වෙන්න. අපි ලැහැස්ති වෙන්න ඕනේ හරි දේ කියන්න. එන්නේ කාරණාව කරා නම් චූලන් මං හිතන්නේ අද හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ අතීතයට වඩා. අතීතේ අපි කිව්වා ඒක විසිකුණා එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් ආණ්ඩුව වැරද්දක් කරනවා නම් නවත්ත ගන්න පුළුවන්. ආණ්ඩුව ලව්ව හරි දෙයක් කරවගන්න එක එහෙම ලේසි නෑ. මොකද අර මං කියපුව සුසුපුද්ගල සුසුසෙන් ඉන්නෝනේ ඒගොල්ලෝ එකම සැලැස්මකට වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ විවිධ අවස්ථාවාදී අරමුණු මැදින් තැන් වලදී ඒ කියන්නේ අපි හිතමු ඒගොල්ලන්ට 100ට කීයක කොමිෂන් එක එනවද කියන එක තමයි ඒගොල්ලෝ ඒකේ උපරිම කරන සාධක විදියට ගන්න. එහෙම නැතුව සමාජයට කොච්චර සුබ සාධනයක් වෙනවද? රටට කොයිතරම් මේ වටිනාකමක් මේකෙන් එකතු වෙනවද? ඒව බලන්නේ ව්‍යාපෘතිය තෝරාද. ඉතින් ඒ කාලේ වෙනස් කරගෙන අපිට වෘත්තිකයෝ විදිහට වගකීමක් තියෙනවා ඉස්සරට වඩා මැදිහත් වෙන්න. මෙන්න මේ දේවල් තමයි හරි දේවල්. මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ තෝරන්න ඕනේ. මේවා නොකල යුතුයි කියන කාරණා අපි සමාජගත කරන එක අද වගකීමක් තියෙනවා. මොකද පිරිසක් රටේ තරුණයෝ ඇතුළු පිරිසක් අද ඉදිරියට ඇවිල්ලා ඉන්නවා අවංකව ප්‍රචණ්ඩත්වයෙන් තොරව
රජයට බලපෑම් කරන්න. හැබැයි චෝලන් කිව්වා හරි සංවිධානාත්මක කොටස් වෙන්න පුළුවන්. ඊටත් වඩා අර පරණ දේශපාලන මතිමතාන්තර තියෙන ඒ වගේ පිරිස් තමයි මේ මං කියන්නේ අර ගෝල් ෆේස් එක ඇතුළෙම මිනිස්සු ගහගත්ත එක ඒක ස්වභාවිකයි. චූලන් මට ගහන්න හැදුවොත් මෙතන දුන්නත් මම චූලන්ට ගහයි. ඒකනේ සාමාන්‍ය ස්වරූපය. නැත්තම් මම බොහොම අවිහිංසාවාදී වෙනත් වෘතයක් දරන පුද්ගලයෙක්. ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි මේක බස් හොය ගැහුවා. එතනින් එහාට ගිහලා ගෙවල් ගෙන තිබ්බා. ඒතකොට මේ தত্ত্বය ඒකත් අපිට කොහෙත්ම අනුමත කරන්න බෑනේ. ඒතකොට අතන්ට ගිහලා අපි අනුමත කරන්නත් බෑ. ඒතකොට මම මේක කියන්නේ ඒ එන්නේ පාර්ශවයන් ගෙවල් ගෙන තියෙන තැනට යනකම් ගිය පාර්ශවයන් සහ අර සාමකාමී අරගලයට ගිහිල්ලා ගහන්න තරම් තුච්ච පුද්ගලයන් කියන ඒගොල්ලෝ මං කියන්නේ පරණ දේශපාලනයක පැටලිච්ච ඒව මෙහෙවපු අය විශේෂයෙන්ම මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවා. මේක ඔබෙන් අහන එක සාධාරණද අසාධාරණද කියලා මම හරියටම තාක්ෂේරු කරන්නේ නැහැ. නමුත් මම ඔබෙන් අහන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපතිවරයා විදියට. දැන් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ තුල 89 වගේ කාලයන් ගත්තොත් 88 89 කාලයන් තුල මටත් යම්කිසි මතකයන් තිබෙනවා. නමුත් වැඩිහිටියන්ට ගොඩාක් මතකයන් තියෙනවා. මේ රට තුළ ලොකු කලබලයක් ඇති වුණා. ඒ වෙලාවේ ඒ කලබලය තුළ තරුණයන් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා, මැරුණා. රටේ දේපල ගෙඩින් තිබ්බා, විනාශ වුණා. එතකොට දැන් ආපහු ඒ වගේ අත්දැකීමක් තිබිලා ජනතා විමුක්ති පෙරමුණ ඊටාම සරල විදිහට කාලයක් තිස්සේ කැපකිරීම කරගෙන ඉදිරියට එන ගතියක් තියෙනවා ආපහු ආණ්ඩු බලයක් ලබා ගැනීම. රට තුලත් උද්දීපනයක් තිබුණා පහුගිය කාලය තුල. එතකොට දැන් ආපහු මේ ගැටුම තුල ඔබ පුවත්පත්වල දකින්න ඇති, මාධ්‍ය තුල දකින්න ඇති මේක තුල ගෙවල් ගිනි තැබීම් එහෙම නැත්නම් දේපල විනාශ කිරීම වල නැවත ජනතා විමුක්ති පෙරමුණට චෝදනා වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ හේතු නිසා තමයි මේක උනේ කියන එක. එතකොට මම මෙහෙම ඇහුවොත් ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේ දෙයක් කරගනීද? ඒකයි මම කලිනුත් ඇහුවේ මේක මේ අපිට නොතේරෙන කණ්ඩායමක් තුල රට ඔවුන්ට අවශ්‍ය තැනට ගෙනියන්න වැඩ පිළිලක් තිබෙනවද? නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ එච්චර මෝඩයිද? මේ වගේ දෙයක් කරලා Tamanට හානි කරගන්න. මොකද ඔවුන්ට ඊටාම රැල්ලක් තිබෙන බව පහුගිය කාලය තුල පේනුණා සමාජය තුල. ගොඩක් අය කියනවා මම නම් මේ සැරේ දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට කියලා ඡන්දෙ දෙනා හිටියා. දැන් මට ඇහිලා තියෙනවා අපෝ දෙන්න බෑ කියනවා. ඒතකොට දැන් කාගේ හරි අරමුණක් ඉටු වෙලා තිබෙනවද? කාටද මේ 9 වෙනිදා සිදුවෙච්ච සිදුවීමේ වැඩිම අවාසිය වුණේ? සදාචාරයේ සාධාරණය සමානත්වය මේ ඔක්කොම පැත්තකින් තිබොත් දේශපාලනික වශයෙන් කාටද වැඩිම අවාසිය වුණේ? චෝලන් නිතරදී යම් පක්ෂයකට කියලා නෑ. ඇත්තටම වැඩිම අවාසිය වුණේ මම හිතන විදියට රටේ ජනතාව විදියට අපිට. මොකද බොහොම අහිංසක අරගලයක් තමයි අහිංසක කියනවට වඩා චෝලන් අපි කියමු ඒක සාමකාමී කියන තැන මොකද යම් යම් මත තිබුණ එතන අහිංසක නැති මේ හැබැයි සාමකාමී අරගලයක් කිව්වොත් ඒක නිවැරදි. ඒ විදිහට අලුත් විදිහේ අරගලයක් අරගෙන ඒ ආපු ගමනක්. ඒ ගමනක් එක දවසක පැය 12කින් විනාශ වෙලා ගියා. ඉතින් ඒකෙදි බැලුවොත් එහෙම ඔය විවිධ දේශපාලන පක්ෂ වලට යම් යම් මේකේ පාඩු ඇති. සහ අපි දකිනවා ඒ ගිනිගත් ගෙවල් දිහා බැලුවාමත් ඒ ගෙවල් වල අයිතිකාරයෝ සමහර අය ඒ තරම් ලොකු වැරදිකාරයෝ නෙමෙයි. ඒතරම යම් යම් වෙලාවෙදී මේ උත්සාහයන් දරපු අය මේ தත්ත්වය සමනය කරන්න. එතකොට ඒක ඇතුලේ යම් සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබුණ නැහැ කියන්න බෑ. එතකොට හැබැයි අපිට නිකන් හිතලු කියන්නත් බෑනේ මොකද්ද කියලා හරියටම කියලා. ඉතින් එක අවස්ථාවක් තියෙනවා හිට අනිද්දට අත්තරංගොඩ ගන්නවලු මේගොල්ලෝ දැන් මේ ඉන්න අය ඔක්කොම. එතකොට අපිට බලතැයි කවද අත්තරංගොඩ ගන්න කියන එක. ඉතින් ඒක එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් JVP එක ගිනි තැබ්බ කියලා මම කියන්නේ නැහැ. හැබැයි JVP අහිංසක නැහැ කියන එක ටිල්වින්ගේ කතාවේ එදා 10 වෙනිදා තුකද ටිල්වින් ඇවිල්ලා කතාවක් කරනවා. ඒක මම එක දේශපාලන පක්ෂයක් විතරක් අරගෙන මේ උදාහරණය කියන එක වැරදි ඇති. හැබැයි එතනදි මම කියන්න ඕනේ ඔහු කියන්නේ විශේෂයෙන්ම මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වය අපිට වාසිදායක නැහැ. ඔහුගේ ප්‍රකාශය අප බලන්න පුළුවන් වුණා මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වය අපිට වාසිදායක නැහැ. ඒක නිසා ප්‍රචණ්ඩත්වය නවත්තන්න කියන එක. ඒතකොට අපි කිව්වේ ප්‍රචණ්ඩත්වය කොයි වෙලාවකවත් නොකළ යුතු දෙයක්. ඒක නිසා නොකරන්න කියන එක. එතකොට මම ඒ ගැන යම් කලකිරීමක් තියෙනවා. මොකද මම
දැක්ක විවිධ පුද්ගලයෝ 9 වෙනිදා අනවශ්‍ය විදිහට රට කලබල කරනවා. බස්වල ලයිස්තු දානවා. මේවා ගිනි තියපන් කියනවා. අද මේ ජනතාවගේ රැලියක් මේක මේවා කියලා අරගලයක් මේකට ජය වේවා එහෙම කියලා විවිධ දේවල් කරලා ජනතාව කුපිත කරනවා. ඒ වැරදි ඔක්කොම තිබුණා. හැබැයි ඒ අයත් මං හිතන්නේ පස්සෙන්ද වෙනකොට තේරුම් ගත්තා මේ මිනිස්සු වැරදි වැඩක් කරන්න කියලා. හැබැයි පස්සෙනිදා අර විදියට කියනකොට මට යම් කලකිරීමක් ඇති වුණා. ඒක මම මේ අපේ සංවිධානයක් සංගමයක් නියෝජනය කරමින් නෙමෙයි චූලන් කියන්නේ මේ මිනිස්සෙක් විදියට මට හැඟෙන දේ. ඉතින් ඒක හරි භයානකයි. අපි අවාසිදායක නිසා මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් විය යුතුයි. මේ ගහ මරා ගැනීම වලින් ඉවත් විය යුතුයි කියන්නේ ඒ කියන්නේ ඔවුන්ගේ අර පරණ 88 89 එහෙනම් ඊටත් කලින් තිබිච්ච මේ මානසිකත්වය ඔවුන්ගෙන් ගැලවිලා නැහැ කියන එක වෙන්න පුළුවන්. ඒ ගැන යම් බයක් එදා වෙනකම් මට තිබ්බේ නෑ. එදා ඇති වුණා මේක බොහොම දේශපාලන කාරණාවක්. ඉතින් හැබැයි ඒක තමයි මට තේරුණු සත්‍යයේ වෙලාවේ. ඉතින් සමහරලාට එතුමාට වචන පැටලුණා වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි පෙරවැරදි තියෙන සංවිධානයක් වශයෙන් විශේෂයෙන්ම ඔහු එදා සිට පුද්ගලෙක් වශයෙන් අනිත් අය යම් වශයෙන් අලුත් වුණා. අපි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්නත් ඕනේ. ඉතින් අපි අත්අඩංගුවට ගත්තාම බලමු ඇත්තට කවුද මේව පිටිපස්සේ ඉන්නේ කියන එක චෝලා. හොඳයි. දැන් අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ තුල විශාල වෘත්තීය සමිති ප්‍රමාණයක් සිටිනවා. වෘත්තිකයෝ ප්‍රමාණයක් සිටිනවා. දැන් මම කලිනුත් සඳහන් කරා අපිට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඉටු කරන්නේ වෘත්තිකයන්ගේ කාර්යභාරයේද එහෙම නැත්නම් විපක්ෂයේ කාර්යභාරයේද මොකද්ද මේ කරන්නේ? වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සියලුම කණ්ඩායම් තුලින් අපිට බැරිද මේ රට ගොඩනැගීම සඳහා යෝජනාවන් ක්‍රියාත්මක කිරීම යම්කිසි platform එකක් හදන්න. එහෙම නැත්නම් stage එකක් හදන්න. මම මේ විදිහට යෝජනා කරොත් knowledge bank එකක්. රට තුල ඉන්න විවිධ අදහස් තියෙන විවිධ හැකියාවන් තිබෙන ව්‍යවසායකත්ව හැකියාවන් තිබෙන කරගන්න බැරි කණ්ඩායමක්. ඔවුන් සියලු දෙනාම වෙනුවෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මැදිහත් වෙලා මේ knowledge hub එකක් මුන්ගේ දැනුම සියල්ලම එකතු කර ගැනීම සඳහා එක වේදිකාවක් හදලා ඔවුන්ගේ හොඳ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ව්‍යාපෘතීන් තෝරා ගැනීම කමිටුවක් හදලා ඒ කමිටුව තුලින් යම්කිසි බැංකුවලට කතා කිරීමක් හෝ රජයට කතා කිරීමක් හෝ ඒ වගේ මේ ධනාත්මක සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් ඔබ ඒ අදහස ගැන මොකද හිතන්නේ? අනිවාර්යෙන් චූලන් අපි මේ වගේ දේවල්ට මැදිහත් වෙන්න ඕනේ. ඉතින් අපි මේ මොහොතේ අපි මූලිකත්වයේම දුන්නේ මේ වෙලාවේ අපි දකිනවා ඔක්කොටම කලින් මේ රටේ ආහාර අර්බුදයක් ඇතිවීමේ යම් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක දැකලා අපි ස්වයං පෝෂී කියලා වැඩසටහනක් ආරම්භ කළා. ඉතින් අපි උත්සාහ කරනවා රටේ විවිධ තැන්වල ජනතාව කොහොම හරි මේ හැමතැනම හැම බින් අඟලකම වවිය යුතු හැම බින් අඟලකම වවන්න ඕනේ කියන මානසිකත්වයට ගේන්න. ඉතින් අලයක් හරි කමක් නැහැ මොනවා හරි දෙයක් වවලා යම් ආකාරයක මේ ඉදිරියේදී ඇති වෙන්න ඉඩ තියෙන. මොකද අපි ඩොලර් නෑ කෑම පිට රටින් ගේන්න. ඩොලර් හොයාගන්නත් අපි ඕනේ. ඩොලර් හොයාගන්න කරන්න පුළුවන් දේවලුත් අපි යෝජනා කරනවා ඉදිරියේදී. හැබැයි මේ ඩොලර් ගේනක සහ අපි වැව්වේ නැති නිසා යම් හේතු නිසා අපි දකිනවා මේ වෙලාවේ අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. ඒ සඳහා ජනතාවට මතක් කරලා දෙන්න අඩු ගන්න. මොකද අපි දකිනවා විශේෂයෙන්ම දෙවෙනි ව්‍යාපාරයක් වශයෙන් ඒ කියන්නේ තමුන්ට රැකියාවක් තිබ්බනම් තමුන්ට වෙන මොකක් හෝ ක්‍රමයක් තිබ්බනම් ජීවත් වෙන්න ඔහු පහුගිය කාලේ වවන එකෙන් ඈත් වුණා. ඔහු හිතුවා ඔහුට මේ ලැබෙන මුදලින් අපිට ජීවත් වෙන්න පුළුවන්. අපි මේ තියෙන ප්‍රශ්න මැද අමාරුවෙන් වවන්න ඕනේ නැහැ කියන එක. හැබැයි ඔහු දන්නේම නැහැ. ඔහු ඒක නොකලපු නිසා අද උද්දමනය වැඩි වෙනවා. තියෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. අර ඔහු හිතපු ඔහුගේ පඩියෙන් ඔහුට අර දේ ගන්න බෑ දැන්. ඉතින් ඒ තරමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහුගේ ප්‍රමාණයට ඔහු හදාගත්තට හැබැයි අනිත් දේවල් ඔහුට ගන්න බැරි වෙන්නේ උද්දමනය වැඩි වෙන නිසා. ඉතින් ඒ නිසා අපි ජනතාව දැනුවත් කරන්න ඕනේ නෑ. අපි හැමෝම කොහොම හරි මහන්සිලා මේක වවන්න ඕනේ. මේ රටේ එතනට අපි ගෙනියන්න ඕනේ. එහෙම නැත්තම් මොකද අපි අනිත් දේවල් වලට යන්නත් කලින් අපි කාලා බීලා ඉන්න සිද්ධ වෙනවනේ. ඉතින් ඒක අපි පටන් ගත්තා. හැබැයි චූලන් කියන එක හරි අපි යම් විදියකට මේ රටේ ව්‍යාපාර මේ රටේ ව්‍යවසායකත්වය ඇති කරන්න ඕනේ. ඒ සඳහා සහභාගී වෙන්න ඕනේ. ඉතින් හැබැයි එක දෙයක් තියෙනවා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වශයෙන් මැදිහත් වෙන එක දෙයක්. හැබැයි හැමෝම
තම තමා වෘත්තිකයා වශයෙන් කළ යුතු කාර්යභාරයක් තියෙනවානේ. අපි හැමෝම හැරිලා බලන්න ඕනේ මම වෘත්තිකයෙක් වශයෙන් මට පුළුවන් ඩොලර් ප්‍රමාණය රටට ගේනවාද? මට පුළුවන් ප්‍රමාණයට මම මේ දේවල් කරනවාද කියලා. දැන් මමත් ඇත්තටම පෞද්ගලික කාලේ හැරිලා බැලුවා. මම දැන් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ගේන වැඩ කටයුතු රටේ ආරම්භ කරා මගේ වෘත්තීය දැනුම පාවිච්චි කළා. ඉතින් මම කියන්නේ හැමෝටම ඒක පුළුවන්. මොකද අපිත් සාමාන්‍යයෙන් අපි හිතනවා මේ රට ගැන මේ කතා කරලා ආණ්ඩුව දැනුවත් කළා ජනතාව දැනුවත් කළා මේ රට හදන්න පුළුවන් කියලා පුද්ගලිකව Tamanට කරන්න පුළුවන් කාර්යභාරය කරාද කියලා බලන්නේ නැතුව. මොකද අපි ජාතියක් විදිහට එහෙම නැත්නම් ගොඩ දෙනෙක් බෞද්ධයෝ විදිහට මේ රටේ යම් අල්පේච්ඡ ජීවිතයකට සූදානම් වෙච්ච පිරිසක්. ඉතින් අපිට තව දේවල් ඕනේ නැහැ. එතකොට අපි හිතන්නේ නැහැ තව හම්බ කරන්න ඕනේද කියලා. හැබැයි දැන් අද ඒක නෙමෙයි තියෙන්නේ. රට වෙනුවෙන් අපි තව හම්බ කරන්න ඕනේ. අපි ඒක තේරුම් අරගෙන ලෝභකමක් නිසා නෙමෙයි. නමුත් මේ වෙලාවේ රටට ඩොලර් ගේන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ වවන්න පුළුවන් නම් රටේ මිනිස්සුන්ට මොනවා හරි රටේ ආනයන ආදේශනයක් වෙන දෙයක් මේ හදන්න පුළුවන් නම් ඒ මොක හරි කමක් නැහැ. අපි මේ වෙලාවේ කරන්න ඕනේ. අපි අනිත් දේවල් මේ අරගල කරන ගමන් එහෙම නැත්නම් රජයට හරි දේවල් කියන ගමන් ජනතාව දැනුවත් කරන ගමන් එහෙම නැත්නම් තමුන්ගේ ගෙදර දෙයක් කරගන්න ගමන් මේ මොනවා කරත් මං කියන්නේ අපි වෘත්තිකයෝ විදියට හෝ විද්වතුන් විදියට ව්‍යවසායකයෝ විදියට විවිධ පාර්ශ්වයන් විදියට ගොවිය විදියට අපි හිට මේ වෙලාවේ රටේ කරන්න යුතුයකමක් තියෙනවා තනි පුද්ගලයෝ විදියට. ඉතින් අපි ඒ කාරණාවත් හිතට අරගෙන ඒ කරුණු සඳහා මැදිහත් වුණොත් අපිට රට ගොඩ ගේන එක අමාරු දෙයක් වෙන්නේ නැහැ. දැන් මම ඔබෙන් අහන අද දිනේ අහන අවසාන ප්‍රශ්නේ. අපි දන්නවා ඔබේ සංවිධානයේ පෙර සභාපතිවරයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මැතිතුමා. එතුමා ඊටාම සංකල්පයක් ගෙනාවා වසවිසෙන් තොර වගා කිරීම කියන සංකල්පය. ඒතර මේ සංකල්පය තුල රසායනික පොහොර ගෙන්වීමට එහා ගිය අපිට කාබනික පොහොර මගින් වගා කිරීමට හැකියාව ලැබෙනවා කියන සංකල්පය සමාජගත කිරීමට උත්සාහ කරා. ඒ පිරිසක් යම්කිසි පිරිසක් ඒ වගා කටයුතු වල නිරත වුණා. හැබැයි රට තුල යම්කිසි ආහාර හිඟයකුත් දැන් පවතිනවා. දැන් ඔබ මේ වන විට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ නව සභාපතිවරයා ලෙස පත් වෙලා තිබෙනවා. මම ඔබෙන් අහන්න කැමති ඔබලත් එකතු වෙලා පාදිනිය ගෝගමක් පටන් ගත්තද? එහෙම නැත්නම් වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මැතිතුමා එතුමාගේ අවශ්‍යතාවයක් සඳහා අවශ්‍යතා සංවිධානයෙන් ඉවත් වීමක් සිදු වෙලා තිබුණාද? මොකද්ද මේ වුනේ? ඔව් ඇත්තටම චූලන් දැන් අපේ සංවිධානය වෘත්තීය සමිතිය වෘත්තිකයෝ වෘත්තීය සංවිධාන ආදී රාශියකින් සමන්විත වෙලා තියෙන සංවිධානයක්. ඒකෙන් ප්‍රධානම සංවිධානයක් තමයි ඒ සංවිධාන අතරින් මේ ඔය වෛද්‍යවරුන්ගේ සංවිධානය. ඉතින් අපේ කාලාන්තරයක් ඇත්තටම මේ ආයතනය ආරම්භ වෙච්ච දවසේ ඉඳලාම සභාපතිත්වයට ඇරුවේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහත්මයා. එතුමා සෑහෙන දෙයක් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වෙනුවෙන් දිගින් දිගටම කරමින් හිටියේ. ඉතින් ඒ වගේම දැන් මේ මෑතදී එතුමා ඇත්තටම පෞද්ගලික කාරණාවක් හේතුවෙන් තමයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙන් යම් කාලයකට ඉවත් වුණේ. ඇත්තටම මේ දරුවන්ගේ අධ්‍යාපනය ආදී සම්බන්ධ කාරණා හේතුවෙන්. ඉතින් ඒකම අපේ වෘත්තිකයන් අතර අපේ වෘත්තීය සංවිධාන අතර තදබල වුමනාවක් මතු වුණා. මට මේ පත්වීම දෙන්න ඕනේ, මේ වෙලාවේ වැඩ බලන්න ඕනේ මම කියන එක. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ ඒ ආකාරයෙන් තමයි මේ වෙනස වුණේ, නැතුව වෙනත් විදියකට නෙවෙයි. ඉතින් අනික පුද්ගලිකව මම වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහත්මයාව තාම හොඳින් අවුරුදු ගානක් තිස්සේ අඳුරනවා. ඉතින් ඔහු බොහොම නිහතමානී පුද්ගලෙක්. ඕනම වෙලාවක ඕනම තනතුරක් බාර දෙන්න හෝ ඕනම තනතුරක් අපි බල කරොත් බාර ගන්න. මොකද ඇත්තටම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණට සභාපතිවරයෙක් ලේකම්වරයෙක් කවුරුත් හිටියේ නෑ ආරම්භයේදී. අපි ඊට පස්සේ අපි බල කරලා තමයි ડોක්ටර් ඔයා ගන්න මේක, නැත්තම් මේක කවුරු හරි නැතුව දැන් මේක යන්න බෑ කියන එක උඩ තමයි අනුරුද්ධ පාදිනී මහත්මයාව පත් කරගත්තේ මුලදීම මීට අවුරුදු ආනකට කලින්. ඉතින් ඔහුට ඒ වෙලාවෙවත් ඒකට උමනාවක් තිබ්බේ නෑ. එහෙම බලෙන් බදා ගන්න ගතියක් තිබ්බේ නෑ. ඉතින් ඔහු තමයි මාව යෝජනා කරේ ලේකම්වරයා විදියට හිටියොත් හොඳයි කියන මතය උඩ. ඉතින්
අපි බොහොම කාලයක් අදටත් බොහොම හිතවත් අපි වැඩ කරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ ඔහු අර කියපු පුද්ගලික හේතුන් මත ඈත් වෙලා ඉන්නවා. ඇත්තටම ජූලන් ඔය තව කාරණාවක් මතු කරා. ඒ කියන්නේ මේ එක රෙයින් කාබනික ගොවිතැනට යොමු වීමෙම නැත්නම් පාරිසරික ගොවිතැනට යොමු වීම කියන එක. ඉතින් ඒකෙදී ඒක මම පුද්ගලිකව දන්නවා ඒක කරන්න යෙදුනේ ડોક્ટર පාදිනිය නෙමෙයි. ඉතින් මොකද එක රෙයින් වෙනස් කරන එකට ජනාධිපතිතුමා තමයි ඒ තීරණය අරගෙන ඒ ගැසට් එක ගහලා තිබුණේ. ඒ ගැව්වහම තමයි මට එක දවසක් ડોક્ટર පාදිනිය එක්කම කතා කරේ කපිල මහර ගැසට් එකක් ගහලා තිනවා. මෙහෙමයි කියලා විස්තරය කිව්වේ. ඉතින් ඒ වෙලාවේදී එතුමා අර තරේ දැකපු දෙයක් තමයි මේ දේවල් ශරීරයට අහිත කරයි කියන එක. ඉතින් ඔව් වෛද්‍යවරයෙක් වශයෙන් ඔහුගේ මතය අපිට ප්‍රශ්න කරන්න මට බෑ. ඒ කියන්නේ ඔහුගේ මතය මේවා ශරීරයට අහිත කරයි, අහිතකර විය හැකි සහ ඒ ආදී කාරණා විවිධ වාර්තා ආදිය බලලා. ඉතින් හැබැයි ඒකේ අනිත් පැත්තේ කාරණා තියෙනවා. මේ රජය මේ කාරණාව කරගෙන ආවේ ප්‍රධාන වශයෙන්ම අපිට දැන් පේනවා සහ ඒ වෙලාවෙත් අපිට පේනුණා මෙතන තිබුණේ මේ රසායනික පොර ගෙන්නන්න තිබුණ ගැටලුවක්. ඒ වගේම තමයි අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට තදින්ම කියපු දෙයක් තමයි මේ ක්‍රියාව හරි සැලසුමක් නැතුව පිළිවෙලක් නැතුව මේක කරේ නැත්තම් මේක මහා භයානක තැනකට යනවා. ඒ කියන්නේ අපි එදා MCC වලට විරුද්ධ වුණානේ. එදා MCC වලට විරුද්ධ වුණේ අපේ මේ ඉඩම් නොරටුන්ටයි කියන එක තමයි එක කාරණාවක්. ඒ කියන්නේ හැබැයි දැන් අපේ මිනිසුන්ට වවා ගන්න බැරි වුණොත් එහෙම අපි කිව්වා කෙලින් මේ MCC තමයි මෙතන ඉෂ්ට වෙන්නේ කියන එක. ඉතින් ඒ කාරණා අපි ඔක්කොම පෙන්නලා දුන්නා. ඒ වගේම අපි ජනාධිපතිතුමාට අපි වරින් වර වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදියට විශේෂයෙන්ම ලේකම්වරයා විදියට මමත් එතකොට අපි වාර්තා සහ ලිපි යොමු කරා කියලා ජනාධිපතිතුමනි ඔබතුමාට එකරෙයින් යුද්ධ ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. හැබැයි යුද්ධයක් කරන්න සැලසුමක් තියෙන්න ඕනේ. ඒක අවසන් කරන්නේ කවද්ද කොහොමද කරන්නේ කොයි විදියටද කියන එක. අර මේ එතුමා යුද්ධ කරන හැටි දන්නවා කියලානේ අපි හිතන් ඉන්නේ. ඉතින් ඒක නිසා අපි ඒ දේ කිව්වා ඒ විදියට. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ කරලා හැබැයි ඒ වෙනස සිද්ධ වුණේ නැහැ. සුදුසු පුද්ගල සුදුසු තැන්වල හිටියේ නැහැ. ඉතින් අන්තිමේදී හැමෝම අපි දැක්කා මේ බර මේ ડોક્ટર පාදිනිය පිටින් තියලා කතා කරන්න ගත්තා. දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ඔවුන් ඒ වගකීම ගන්න නැතුව. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මේ සම්බන්ධයෙන් වුණේ. ඉතින් ඒක අපි අදටත් විශ්වාස කරනවා රටේ ක්‍රමානුකූලව පාරිසරික ගොවිතැන ඉහළට ගේන්න ඕනේ. හැබැයි අපි විශේෂයෙන්ම කිව්ව කාරණා කීපයක් තියෙන එකක් තමයි රටේ ආර්ථිකයට හානියක් වෙන්න බෑ. ඒ කියන්නේ ආර්ථිකයට කියන්නේ මේ විදේශ විනිමය ගෙන්වීමට ඒකට අදාළ කාරණා අපි බොහොම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගන්න ඕනේ. අනිත් පැත්ත ඇවිල්ලා රටේ ආහාර අර්බුදයක් ඇති වෙන්න බෑ. රටේ මිනිස්සුන්ට ආහාර ලැබෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව ඇවිල්ලා ගොවියා අසරණ වෙන්න බෑ. ගොවියාට ඒ අවශ්‍ය දේවල් මුදල් ආදී ඒ ක්‍රමවේදයේ ඉඳලම පාරිසරික විතරම ඒ දේවල් සම්පූර්ණ වෙන්න ඕනේ. මෙන්න මේ රාමුව ඇතුලේ තමයි අපි කිව්වේ පාරිසරික ගොවිතැනට ක්‍රමයෙන් යන්න ඕනි කියන එක. ඉතින් ඒක සඳහා අපි සැලසුම් පවා ඉදිරිපත් කරා. ඉතින් එහෙම සැලසුමක් නැතුව මේ රජය ගිය නිසා තමයි මේ අද මේ දැනටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක තමයි මේකේ ඇත්ත යථාර්ථය. හැබැයි ඉතින් මේ රටේ හැම දෙයක්ම වෙන්නේ බොහොම පහසු සරල ආකාරයෙන් කවුරු හරි වැරදිකාරය කරලා ඒ කතාව එතනින් ඉවර කරන එක. ඉතින් ඒක තමයි එතනදී උනේ. ඒක තමයි මම දකින විදිය. හොඳයි. අපි අද දින සාකච්ඡා කරේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා එතුමා සමග. අපි තවත් දිනක මෙවන් වැඩසටහන සමග එකතු වෙනකම් අද දිනට අපි මෙතනින් වැඩසටහන අවසන් කරනවා. බොහොම ස්තුතියි.